සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටිනා අවස්ථාවක්. ඉතින් ලස්සනට සංවිධානය කරලා තිබ්බා ප්‍රවාහනයේද කැම බීමද බොහොම ස්තුතියි net FM. පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 507080 අමතන්න. Unlimited History අපේ ජාතික කතාව. හරි අපි 99 වෙනි වැඩසටහනේ අවසාන කොටසට ඇවිල්ලා තියෙන්නේ. අපි ඔබ දන්නවා 99 වෙනි වැඩසටහන 100 වෙනි වැඩසටහන සහ 101 වෙනි වැඩසටහන අපි බලාපොරොත්තු වෙන්නේ සීගිරි පරිශ්‍රයේ ඉඳලා ගෙන එන්න ඔබට 49 වෙනි වැඩසටහන සහ 50 වෙනි වැඩසටහනත් අපි සීගිරියේ සිට රැගෙන ආවේ. ඉතින් විශේෂයෙන්ම අපි ඔබට පුංචි ආරාධනාවකුත් කරනවා මෙවැනි වැඩසටහන් සඳහා ඔබට පුළුවන් අපිට අනුග්‍රහකත්වය දක්වන්න. ඒ සඳහා අපේ YouTube බලන උදවියට නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ඊමේල් අංක සහ අපිව සම්බන්ධ කරගත හැකි මාර්ගයන් දක්වලා තියෙනවා. ඒකම නැත්නම් ඔබට සතියේ දවස්වල 0112 507080 මෙතිරේ දිස්සන අංකය 0112 507080 කියන අංකයට කතා කරලත් ඔබට පුළුවන් අපිට උදව් වෙන්න. ඉතින් එහෙම උදව් කරපු අයගේ උදව් එක්ක තමයි අපි සීගිරියට ආවේ. ඒකත් බොහොම කෘතඥපූර්වකව අපි මේ වෙලාවේ මතක් කරන්නත් ඕනේ. ඒකම මේ වගේ වැඩසටහන් කරන එක ලේසි නෑ. මේ ඔබ හිතන්න පුළුවන් අපි මාධ්‍ය ආයතනයක් නිසා මේ තැන් මේ පරිශ්‍රයෙන් අපිට නොමිලේ ලැබෙනවා කියලා. නෑ, අපි රජයට මේ වෙනුවෙන් මුදලකුත් ගෙවන්න ඕනේ. විශාල මුදලක් ගෙවන්නත් ඕනේ. ඉතින් හැබැයි ඔබ වෙනුවෙන් අපි මේ වැඩසටහන් කරගෙන යනවා. ඒ අපි ගෙවන මුදල් පිළිබඳව අපිට ප්‍රශ්නයක් නෑ. මොකද සීගිරිය සංවර්ධනයට ඒක යෙදෙයි කියන බලාපොරොත්තුව අපේ හිතවල තියෙන හින්දා මේ දැන් අපි සීගිරි කියලා ඉන්ටර්නෙට් එකේ ගැහුවත් පොතක පතක හෙව්වත් අර අපි නිකන් නං දෙකක් දාලා කියන මේගලතයි විජ්ජුලතයිනස පේන්න ඉන්නේ. හැබැයි මේ මගේ ජීවිතේ ප්‍රථම වතාවට තමයි සීගිරි අඟනුන් මේ දරණියගල ගුහාවෙත් ඉන්නවා කියලා දැකගත්තේ. ඔව්. අපි දැන් ඉන්නේ තවම අපි පර්වත උද්‍යානය එහෙම නැත්නම් ශිලා උද්‍යානය පහු කරගෙන ගියේ නෑ. අපි තාමත් ඉන්නේ පර්වත උද්‍යානයේ මැද හරියේ. අපි තව නොබෝ මොහොතකින් මාලක උද්‍යානයේ පැත්තට යනවා. නමුත් අපි මේ ඉන්නේ ඉතා සුවිශේෂී ගල් ගුහාවක් ඉස්සරහා. මේක B7 ගල් ගුහාව කියලා තමයි සාමාන්‍යයෙන් සීගිරි සැලැස්මේ තිබෙන්නේ. නමුත් මේක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ දැරණියගල ගුහාව කියන නමින්. මේක දැරණියගල ගුහාව කියලා නම් කරන්න හේතුව තමයි පළවෙනි වතාවට දැරණියගල පීපි දැරණියගල මහත්මයා තමයි වාර්තා කළේ මේ ගල් ගුහාවේ චිත්‍ර තිබෙන බව. ඒ නිසා ඒක දැරණියගල ගුහාව කියන නමින් අන්වර්ථ පාවිච්චි කරනවා. මේ ගල් ගුහාවේ තියෙන ඉතාම වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි බොහෝ වෙලාවට හිතුවේ සීගිරියේ චිත්‍ර තියෙන්නේ අර අපි නැගගෙන ගිහලා කැටපත් පවුරට ඉහළින් තියෙන චිත්‍ර ගුහාවේ තමයි චිත්‍ර තියෙන්නේ කියලා. ඉතින් ඒ චිත්‍ර තියෙනවා. ඉඟටියෙන් පහළ කොටස පේන්නේ නැහැ, වලාකුළු වගේ පෙන්නලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආනන්ද කුමාරස්වාමී ආචාර්ය ආනන්ද කුමාරස්වාමී වගේ ඊටාම ඉහළ ප්‍රවීණ කලා ඉතිහාසඥයෝ කිව්වා මේ සීගිරි චිත්‍රවල ඉන්නේ අප්සරාවියෝ කියලා. මොකද අප්සරාවියෝ ඉන්නේ දිව්‍ය ලෝකේ. අර වලාකුළු වලින් ඉඟ වැහිලා තියෙන හින්දා. නමුත් මේ මතයට අභියෝගයක් ඇති වෙනවා මේ B7 ගුහාවට ආවට පස්සේ. මොකද මේකේ තියෙන චිත්‍ර ඔබට දර්ශන මේ විස්තරාත්මක දර්ශන දකින්න හම්බේ YouTube නාලිකාවේ. මේකේ එක්තරා කාන්තා රූපයක් තියෙනවා. ඉඟටියෙන් පහළ කොටසත් දක්වලා තියෙනවා. ඉතින් එහෙමනම් අර ඉඟටිය යටින් වලාකුළු වලින් වැහිලා කියන සංකල්පයට වඩා වෙනස් තත්වයක් මේ
ගල් මේ ගුහාවේ තියෙන චිත්‍රවල පේන්න තියෙනවා. ඒ නිසා ඇතැම් විට මේ ගල් ගුහාවේ කාන්තාවන්ගේ ඉඟටියෙන් පහලත් තව දුරටත් කොටසක් මේකේ පෙන්눔 කරලා තියෙන්න ඇති අවසනාවකට මේවා සමහරලාවට මේ චිත්‍රය විතරක් දැන් ඉතුරු වෙලා තියෙන චිත්‍රය විතරක් නෙමෙයි ඒ සම්පූර්ණ කාන්තාරුව උඩුකයයි යටිකයයි දෙකම පේන කාන්තා රූප තව තියෙන්නත් ඇති මේක ගණනාවක් තියෙනවා මේක දැනටත් ඉතුරු වෙලා තියෙනවා එහෙම කොටස් 3-4ක් මේ මෙතනක් තියෙනවා මේ කොලේ කෙලවර කරන මට්ටමින් ඉතුරු වෙච්ච ඒවත් තියෙනවා ඉතුරු වෙලා තියෙනවා ඒ කියන්නේ රේඛාවන් පමණක් ඉතුරු වෙච්ච තැන් මේකේ තියෙනවා ඉතින් ඒ නිසා මේ පදාසෙත් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ කාන්තාව ඇඳලා තිබිච්ච බව අපට පේනවා ඒ නිසා ඔබට අපි ආරාධනා කරනවා ඔබ මේ ඊළඟට සීගිරියට පැමිණෙනකොට ඇවිල්ලා මේ පර්වත උද්‍යානයේ තියෙන මේ B7 ගුහාව එහෙම නැත්නම් දැරණියගල ගුහාව කියලා මේ නාම පුවරු සකස් කරලා තියෙනවා. ඇවිල්ලා ඒ සීගිරියේ චිත්‍ර පිළිබඳ අවබෝධයක් ලබා ගන්න. මොකද අපේ පාසල් දරුවෝ ඉනවා චිත්‍ර කලාව විෂයක් හැටියට හදාරන, ඉතිහාසයේ විෂයක් හැටියට හදාරන. එහෙම නොවන දරුවෝත් ඉන්නවා පුරාවිද්‍යාව ඉතිහාසයට කැමති අය. මේ මෑත දවස් දෙකකට උඩදීත් මේ අපේ හිතවත් ගුරුතුමෙක් ඒ ගුරුතුමාගේ පුතා ඉංජිනේරු යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව මොරටු විශ්වවිද්‍යාලය හදාරන්නේ. ඉතින් මේ කතා කරලා කිව්වේ මට ඉතා ඉක්මනින් පුරාවිද්‍යාවට ඇතුළත් වෙන්න ඕනේ. මේ ඉංජිනේරු ශිෂ්‍යයෙක්. ඉතින් අපි ඉතාම සාදරයෙන් ඒ දරුවට කිව්වා ඔබගේ උපාධිය ඉවර කරන්න දක්ෂ ශිෂ්‍යයෙක්. ඉතාම ඉහළ ගුරුතුමෙකුගේ පුතෙක්. ඉතින් මේ ඒ වගේ අපේ තරුණ පරම්පරාව දරුවෝ මේවා ගැන හොඳින් දැනගන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙම ඉංජිනේරු ශිල්පය හදාarලා පුරාවිද්‍යාවට එනවා කියන්නේ වෙනත් ආලෝක පදාසයක් පුරාවිද්‍යාවට එනවනේ වැටෙනවා. එයාගේ ඉංජිනේරු මේ දැනුම මේවට ඇප්ලයි කරන්න පුළුවන්. ඔව් එයා හැම මෙතනට ආවනම් එහෙම මේක දිහා බලලා අම්මේ මම ඉගෙනගත්ත දේවල් වලින් මේ දේ කරන්න පුළුවන්. මේ චිත්‍ර නැවත ගොඩනගන්න පුළුවන්. අපි එහෙම එකක් හදමු. අපි ඩිජිටල් වෝල් එකක් හදමු. නේද? එහෙම යෝජනා එන්න පුළුවන්. ඒ නිසා අපි ඉතා සාදරයෙන් ආරාධනා කරනවා මේ සීගිරිය මේ වගේ තැන් මේ රටේ සියලු දෙනාටම අයිති දේවල්. ඒ නිසා මේවා ගැන වැඩිහිටියෝ දරුවන්ව දැනුවත් කරන්න ඕන. වැඩිහිටියෝ තවත් දැනුවත් වෙන්න ඕන විද්‍යාත්මකව. මේවා වටේ ගොඩනැගිලා තියෙන නොයෙක් මිත්‍යා කතා වලින් කෙරෙන්නේ අපිට අපේ දේවල් අගය කරන්න තියෙන අවස්ථාව අපි අතින් ගිලිහි යන එක. ඔව් සර් දැන් අපි තව තැනකට මෙහෙම යන ගමන් අපි කියන්න ඕන දේවලුත් කෙලින්ම කියලා යනවානේ. දැන් මෙවැනි කෝටි ගාණක් වටින චිත්‍ර මේ හිරු එළිය කෙලින්ම වැටෙන විදිහට අපි කියන්නේ ආලෝක දූෂණය හින්දා මේ චිත්‍ර ෂේ වෙලා යන්න තියෙන අවස්ථාව වැඩි. ඉතින් අපි බලධාරීන්ගෙන් කරුණා කරලා ඉල්ලා සිටිනවා මේ ෂේ වෙමින් යන අපේ අතීත උරුමය මහ ලොකු වියදමක් මේ සීගිරියට ලැබෙන ආදායමත් එක්ක මේකට කර්ටන් එකක් හරි මොකක් හරි මේ ලයිට් පොලියුෂන් නවත්තන්න මේ ආලෝකයෙන් වෙන හානිය නවත්තන්න දරන්න ඒ වෙනුවෙන් වැය කරන්න මේ ඉදිරි පරපුරකට තව අවුරුදු දහස් ගානකට මේක රැක ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් එක්ක සර් අපි දැන් අර නයිපෙන ගුහාව පැත්තට යන්න බෑ නේද? අපි මේ පැත්තට ඇවිදගෙන යන්න ඕනේ. යන්න ඕනේ යන්න. සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටිනා අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න. අපි දැන් දරණියගල ගුහාවේ අපි ප්‍රථම වතාවට මේ සීගිරියේ අර රූ ලදුන් දෙදෙනාට අමතරව තවත් ලදුන්ගේ චිත්‍ර තියෙන එච්චර උඩට යන්නේ නැතුව සීගිරි කැටපත් පවුරාසල තියෙන ඒ විජ්ජුලතා මේකලතාගේ සිතුවමට පල්ලහැන් දරණියගල ගුහාවේ තවත් ශේෂ වෙච්ච සිතුවම් රාශියක් අපි
දැක්කා. ඉතින් එතන ඉඳන් අපි ආවා. ඊට පස්සේ නයිපෙන ගුහාව කියන කොහොම සුප්‍රසිද්ධ ගුහාවට හැඩේ ගත්තත් නයෙක්ගේ පෙනයක් වගේ මේ පර්වතයේ දකින්න ලැබෙනවා. මේකෙත් අපිට ඒ වගේම සිතුවම් සහ ඒ අපි බදාමය එලෙසින්ම දකින්න හැකියාව තියෙනවා. තාමත් අපි ඉන්නේ මේ නැගීම් බැසීම් පවුරු ඒ වගේ දේවල් එක්ක හරිත මම්මාවත් එක්ක තැනිච්ච තාමත් අපි ඉන්නේ ශීලා උද්‍යානයේ සර්. ඔව් ශීලා උද්‍යානයේ දැන් අපි අවසානයේ නැගෙනහිර අන්තයට අපි එනවා. අපිට තේරෙනවා දැන් අපි පර්වතයේ පාමුල වගේ තමයි ඉන්නේ. දැන් අපිට මීටර් කීපයක් ගිය හැටිය අපේ සීගිරි පර්වතයේ ප්‍රධාන පර්වතයට අද තියන්න පුළුවන් පර්වතයට යන්න පුළුවන්. එතකොට අපි පර්වතයට සමීප වෙන්න නම් අපි මාලක උද්‍යානය පහු කරගෙන යන්න ඕන. උද්‍යානය තියෙනවා. ඒ මාලක උද්‍යානය දැන් මේ ශීලා උද්‍යානය. මේක රොක් ගාඩන් එක. ඊට පස්සේ අපි මාලක උද්‍යානයට යනවා. මාලක උද්‍යානය කියන්නේ ශීඝ්‍ර මාල් නැග්මක් සහිත මාලක වලින් සකස් වෙලා තියෙන උද්‍යානය. මාලෙන් මාලයට තට්ටුවට යනවා. එතකොට නොවන්න අපි මෙතනට ආවම මෙතන තියෙන ඊටාම වැදගත් දේ තමයි ඔබ අර කලින් සඳහන් කරා වගේ මේ නයිපෙන ගුහාව කියන ගල් ගුහාව. මේ සීගිරියට එන අය සමහර අය දන්නවා. සීගිරිය ගැන කියවලා තියෙන අය නම් දන්නවා නයිපෙන ගුහාව කියලා එකක් තියෙනවා. ඒ නයිපෙන ගුහාව කියලා කියන්න හේතුව තමයි මෙතන අර නායක පෙනේ කලා වගේ මේ ප්‍රක්ෂේපණය වෙච්ච ගල් පතුරක් මේකේ උඩ තියෙනවා. ඒ කියන්නේ ස්වභාවිකම ගලක් කඩාගෙන බිමට වැටුණට පස්සේ ඉතුරු වෙන ගල් පතුරක් තමයි ඔය තියෙන ඉතුරු වෙලා. ඔබට පේනවා ඇති මේ දර්ශන හරියට බලන්න පුළුවන් නම් ඒ අර නයිපෙනයක් වගේ කොටස ප්‍රක්ෂේපණය වෙන්න කඩා වැටලා තියෙන ගල් පතුරක් කඩා වැටලා තියෙනවා. ඒ පතුර අදත් තියෙනවා අර පල්ලෙහා වැටිලා. අපිට පුළුවන්කමක් තියෙනවා නම් පරිගණක වැඩසටහනක ඒ ගල් පතුර ඔසවලා මේකට හේතු කරලා අලවන්න ඇත්තම එදා මේ ගල වැටෙන්න කලින් මේක තිබුණේ කොහොමද කියන එක අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මට මතකයි මීට අවුරුදු 20කට විතර උඩදී රුහුණු විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාංශයේ හිටපු ආචාර්යවරයෙක් උත්සාහ ගත්තා මේකේ මේ වැටිලා තියෙන ගල් පර්වත ඔක්කොම අරගෙන ඒවා කොහොමද මුල් කාලේ තිබුණේ කියන එක පිළිබඳ යම්කිසි ගොඩනැගීමක් කරන්න. ඉතින් ඇත්තෙම මෙතන නයිපෙන ගුහාව අපිට වැදගත් වෙනවා කාරණා දෙකක් නිසා. එකක් මේකේ තියෙන චමත්කාරජනක පිහිටීම. දෙවෙනි කාරණේ තමයි මේ ගල් ගුහාවත් මීට අවුරුදු 2300කට පමණ එපිට කාලයකදී භික්ෂුන් වහන්සේලා පාවිච්චි කරලා තියෙන උන්වහන්සේලාගේ වැඩ වාසය කරන තැනක් හැටියට. නෝන් මේක පෙන්වන්න පුළුවන් හොඳම සාක්ෂිය තමයි අපි ගල් ගුහාව ගාවට ගියොත් ඒකේ කටාරමක් තියෙනවා. ඒ කටාරමට යටින් තියෙනවා බ්‍රාහ්මී අකුරු වලින් ලියපු සෙල්ලිපියක්. මේ සෙල්ලිපිය ඉතා ප්‍රසිද්ධයි. පරුමක නගුලිය කියන වචනේ නගුලි කියන්නේ සංස්කෘත භාෂාවේ ලාංගුල කියලා කියන්නේ අපි නගුල කියලා කියන්නේ මේ පොළව සීසාන්න පාවිච්චි කරන්නේ. එතකොට මේ නගුලිය කිව්වහම ස්ත්‍රීලිංගිකයි. ස්ත්‍රීලිංගික නමක් වෙන්න ඕන නගුලිය කියලා තියෙන සම්බන්ධ විභක්ති ප්‍රත්‍යය හැටියට යෙදෙන හින්දා පුරුෂ ලිංග නම් හ ප්‍රත්‍යය දෙන්නේ බොහෝ වෙලාවල් වලට. ඉතින් මෙතන එහෙම සෙල්ලිපියකුත් තියෙනවා. ඒටත් වැඩිය ඒ හුඟක් ඉස්සර කාලේ කාශ්‍යප රජතුමා ඉන්න කලින්. නමුත් කාශ්‍යප රජතුමා මෙතනට ආපු කාලේ මේ ගල් ගුහාව තාම චමත්කාරජනක තත්වයකට කලාගාරයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේක දැනටමත් ඉතුරු වෙලා තියෙනවා මේ වියන් චිත්‍රයක්. සිවිලිමේ ගුහා පියස්සේ චිත්‍රයක් ඉතුරු වෙලා තියෙනවා. මේ චිත්‍රය තමයි අද කලා ඉතිහාසඥයෝ පෙන්වලා දෙන හැටියට ලංකාවේ දැනට ඉතිරි වී තිබෙන පුරාණතම ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සතවර්ෂයට අයිති තාම දර්ශනීය ව්‍යං චිත්‍රය හැටියට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මොකද එහෙම කියන්නේ මේ ව්‍යං චිත්‍රය ස්වභාව ධර්මයේ තිබෙන නොයෙක් ලියවැල් පුෂ්ප වගේ දේවල් සිතුවමට නගලා තමයි තවත් ජ්‍යාමිතික රේඛා එක්ක සංකලනය කළා තමයි මේ ව්‍යං චිත්‍රය හැදලා තියෙන්නේ. ඉතින් අපිට ඒකෙන් පේනවා මේ වර්ණ සංකලනය ඊළඟට මේ ස්වභාව ධර්මයේ තිබෙන මේ නොයෙක් පළු පල්ලවයන් තමන්ගේ කියන්නේ අපි මොකද්ද පරිකල්පනයට ඉමේජිනේෂන් එකට එකතු කරගෙන මේ ගල් ගුහාව සරසන එක. දැන් බලන්න මේ ගල් ගුහාව පිහිටලා තියෙන හාත්පසෙම තියෙන්නේ නොයෙක් වෘක්ෂලතා කොළ පාටයි. සමහර කල් දැන් මෙතන නම් තියෙන නාගස් කීපයක්. ඉතින් මේවා වුණත් අදත් මල් පිපෙනවා. එතකොට මේ ගල් ගුහා සහ මේ ගස් අතර ඒ සමතුලිතතාව ඒ ගල් ගුහාව පරිවර්තනය කරන මනුෂ්‍ය වාසයකට. එතකොට බලන්න අර ඒ ගල් ගුහාවේ ඇඳලා තියෙන්නේ මේ හාත්පස පරිසරයේ තියෙන ගස් වැල් කොළ මල් වගේ දේවල්. ඒතර අපිට පේනවා කොයිතරම් දුරට මේ අය කොයි දේ කළත්
ඒ පරිසරයත් සමග තියෙන සමතුලිතතාව තමන්ගේ බැම්මක වුණත් තමන්ගේ චිත්‍රයක වුණත් තමා විසින් ඉදිකරන දෙයක වුණත් ඒ සමතුලිතතාවට මූලිකත්වය දීලා තමයි සීගිරිය කියන සංකල්පය ඒ උද්‍යාන ඉදිරියට අරන් ගිහිල්ලා තියෙන වාස්තු විද්‍යාඥයෝ. ඔව් සර් දැන් මේ අර මාපාගලදී අපි දැක්ක ඒ පෙර පුහුණුවේ අංග අපිට මෙතනත් මේ පර්වතේ දැන් මෙහෙම දිගටම ගියාම මීට වැඩිය දැවන්ත ගල් කුට්ටි නිසා අර අතන පැත්තේ දකින්න තියෙන්නේ. ඔව්. ඉතින් ඒ එතනින් ලබාගත් ආభాෂය මෙතනට යොදා ගන්න ඇති කාශ්‍යප රජතුමා නේද? කාශ්‍යප රජතුමා. ඒ වගේ එන්නුවන් තවත් මට වැදගත් කාරණයක් ඔබට කියන්න ඕන අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ටත් කියන්න ඕන. මීට අවුරුදු 12කට හෝ 15කට ඉහත මට හරියටම ඔළුවට එන්නේ නැහැ. මෙන්න මේ පහළ මේ පේන වේදිකා කොටස. ඒ කියන්නේ නයිපෙන ගුහාවෙන් පහළ කොටසේ අපේ පුරාවිද්‍යාඥයන් කැණීමක් කරන වෙලාවේ මිනිස් ඇටසැකිලි 12කට වැඩි සංඛ්‍යාවක් මට මතක හැටියට හම්බුණා මේක ඇතුලේ තිබිලා. මෙතන. ඉතින් ඒ නිරීක්ෂණය කරපු වෙලාවේ ඒක ඉක්මනින් කැණීම් කළා මතුවෙච්ච වෙලාවේ ඉතින් සමහර අස්තිවල කැපුම් ලකුණු තිබුණයි කියලා වාර්තා කරලා තියෙනවා. නමුත් අවාසනාවකට ඒක අපේ අවාසනාවකට ඒක කැණීම කරපු දවසේ හවස් වරුවේ විශාල වරුසාවක් ඇද වැටුණා. ඉතින් මෙතන වැඩ කරපු අයට වෙලාවක් තිබුණ නැහැ, ස්පාසුවක් තිබුණ නැහැ මේ වල ආවරණය කරන්න. ඒ කියන්නේ සමහරලාට මේ එහෙම නොදැන කරන කැණීමකදී වෙන්න දෙන නිසා මතුවෙන්නේ නෑ. ඒක සැලසුම් කරලා කරපු එකක් නෙමෙයි. නේ සැලසුම් කරලා නම් හට්ටාලා ගහලා එහෙම කරලානේ කරන්නේ. ඒතර මෙතන මේ මෙතන තියෙන මාලක සකස් කළා මේ ස්ථානයේ භූමි දර්ශනය සකස් කරන්නයි මේ වැඩේ කළේ. ඒතර කරනකොට හම්බුණා. ඉතින් ඇත්තෙන්ම අපිට අර වතුරෙන් එක පිරිච්ච නිසා ඒ ඇටසැකිලි ඉවත් කිරීම පුරාවිද්‍යාඥයෝ බොහෝ වෙලාවට කරන්නේ නැහැ. හොඳ පළපුරුද්දක් තියෙන අය පමණයි ඒකට එළඹෙන්නේ. ඉතින් ඒක පෙරාදෙණි විශ්වවිද්‍යාලයට දැනුම් දීලා, වෛද්‍ය පීඨයට දැනුම් දීලා, ඒ අයව ගෙන්නගෙන මේ වැඩේ කරන්න යනකොට අවසනාවට මේ වර්ෂාවක් වැටිලා ඒ සමස්ත අගලම වතුරෙන් වැහුණා. ඒ කියන්නේ ඔක්කොම ඇටසැකිලි ටික වතුරේ ගිලී ගියා. ඉතින් අපි දන්නවා එහෙම දෙයක් වුණාට පස්සේ අපිට කාබන් දිනයක් එහෙම ලබා ගැනීම හෝ වෙනත් විශ්ලේෂණයකට ඇටසැකිලි පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් වතුරෙන් යට වුණොත් බැරිද? අපි කියනවානේ අර කන්ටැමිනේට් වෙනවා කියලා ඒවයි යම්කිසි දෝෂ තත්ත්ව ඇති වෙනවා රසායනික මොකද අපි දන්නවා වැහි වතුරත් එක්ක ඔය හියුමික් අම්ල වර්ග එනවා ඒව ඇවිල්ලා ඒවට බාධා ඇති කරනවා ඒ මතකයි ඔබතුමා මේ වෙනත් මේ අධිකරණය මගින් දුන්න ඒ වගේ කැණීමකදීත් මුහුදු වතුර හින්දා හරිය දින නිරයක් දෙන්න බෑ කියන අදහස මම ඉදිරිපත් කළා. ඉතින් අපි නියදියක් ගන්නව නම් එහෙම ඊටාම පිරිසිදු ඒ නියදිය ලබා ගන්න ඕන. හරිනම් ඒකට උලඟේ එන පරාගයක්වත් වැටෙන්න නොදී අපි මනුෂ්‍ය කියන්නේ බයොලොජිකල් සාම්පල්ස් ජීව විද්‍යාත්මක නියදී අපි ඉතා පරිස්සමෙන් ගන්න ඕන. ඊට පස්සේ මොකක්වත් කරගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මට මතකයි මගේ කැණීම සිද්ධ වෙන අවස්ථාවේ සීගිරියේ හිටියා. මේ ඇතැම් ඇටසැකිලි වල කොටස් මේ ගල් බැමි වලට යටින් තිබුණා. ඒ කියන්නේ ගල් බැමි සමහර ගල් බැමි හදලා තියෙන්නේ ඒවා උඩ. ඉතින් අපි දන්නේ නැහැ මොකක්ද එකෙන් අදහස් කරේ කියලා එක එක්කෙනා එක අදහස් කිව්වා. මේක සටනක් කිව්වා, ඝාතනයක් කිව්වා. සමහරු කිව්වා මේ සීගිරිය හදන්න ගිහිල්ලා ගල් පර්වතයෙන් වැටිච්ච අය මිහිදන් කරලා කියලා. උඩ තියෙන්නේ. ඒත් අපි ගැන මොකක්වත් කියන්න දන්නේ නැහැ. අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ට සහ අපේ ශ්‍රාවකින්ට කියන්න තියෙන්නේ මේ නයිපෙන ගුහාව ඉස්සරහා තියෙන මාලකේ ඇටසැකිලි 10ක් 12ක් එක්තරා කැණීම හදිසි කැණීමකදී අහඹු ලෙස මතුණා කියන කාර්යය. අපි මේ ඉන්න තැන අපි ඉන්න පීඨයට පල්ලෙහා තනබිමේ අපේ අවුරුදු දහස් ගානකට පෙර අපේම ඥාතීන් වැලිලා ඉන්නවා. ඒ කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම සීගිරිය යනවා නම් මං හිතන්නේ විස්මිත තැනක් බලන්න ඕන. හැබැයි එතන එහෙම සඳහනක් කරලා නැහැ පුරාවිද්‍යාඥ මේ කියන්නේ සීගිරි පරිශ්‍රය පරිපාලනය විසින්. හැබැයි ඔබට පහසුයි නයිපෙන ගුහාවත් එක්ක තියෙන තනතලාවේ ඒ පුංචි කොන්ක්‍රීට් පාරක් දාලා තියෙනවා. එතන තියෙන ඒ තන බිස්ස යටින් ඔය කිව්ව ඇටසැකිලි ටික තියෙනවා. සමහරවිට මේ අපි ඉන්න තැනත් මේ හරියට කැණීම් කෙරුවා නම් සමහරවිට හම් වෙන්න ඉඩ තියෙනවා. ඒවල් තියෙන ඉඩකඩ තියෙනවා. ඉතින් අපි අනාගත පුරාවිද්‍යාවට ඒක බාර කරමුස ඒ සමහරවිට දැන් මේ අපි ඉන්න තැන වතුරට යට නොවිච්ච හින්දා සමහරලාවට අතන අපිට කරගන්න බැරි වෙච්ච දේ මෙතෙන්දි කැණීම් කළා ඒ කවුරුන්ද අපේ මුතුන් මිත්තු කියලා හොයාගන්න පුළුවන් ඒ ඉතින්. ඔව් ඉතින් සමහර විට අපි හිතනවා බොහෝ දෙනා හිතන්නත් තියෙනවා සීගිරිය කිව්වට පස්සේ අපිට හරීම
සිත්කලු අදහසක් අපේ හිතට එනවා. ඉතින් මේ වගේ මිනි වලවල් මෙතන මතු කරලා ඒ වගේ දේවල් පෙන්වන්න ගියාම මේ අදහසට යම්කිසි බාධාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් එවැනි විශ්ලේෂණයක් අපිට කරගන්න පුළුවන් නම් සීගිරිය පිළිබඳ අපි දන්න ඉතිහාසය අලුත් කරලා අපිට ලියන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඔව් දැන් අපි මේ ශිලා උද්‍යානයේ විශේෂ තැන් පිළිබඳව මාලක උද්‍යානයත් ජල උද්‍යානයත් අතර තියෙන ශිලා උද්‍යානයේ විශේෂ තැන් පිළිබඳව සඳහන් කරන්නේ. දැන් අපි නයිපෙන ගුහාවට එනකොට තව B1 හරි 2 හරි කියලා මේ පල්හැයා පොඩි චෛත්‍යයක් තියෙන ගඩොලින් වට කරපු අපිට පල්ලෙහැම් පෙනෙන ගුහාවක් අපි දැක්කා. ඒ මොකද්ද සර්? එතන හොඳ නිදර්ශනයක් මෙතනට එන අයට බලා ගන්න අර ස්වාමින් වහන්සේලා මේ ගල් ගුහාවල වැඩ හිටපු කාලේ උන්වහන්සේලා කොහොමද ඒ ගල් ගුහා ආවරණය කරලා කුටියක් හදාගෙන ජීවත් වුණේ කියන එක පෙන්වන්න තියෙන හොඳ නිදර්ශනයක් තමයි මේ ගල් ගුහාව. ඒ වගේම ඒක ඇතුලේ තියෙන කුඩා ගඩොළු ස්තූපයක්. ඒ ගඩොළු ස්තූපය අපිට පෙන්눔 කරන්නේ ඉස්සර කාලේ ස්වාමින් වහන්සේලා කොහේ හරි තැනක වැඩ වාසය කරා නම් උන්වහන්සේලා පරිනිර්වාණයටපත් වුණාට පස්සේ උන්වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කරලා කුඩා ස්තූපයක් ගොඩනැගීමේ සිරිතක් තිබුණා. ඉතින් ඒක තමයි එතන තියෙන ඒ වගේ භස්මාවශේෂ තැන්පත් කරලා ගොඩනගපු කුඩා ස්තූපයක් තමයි ඒ ගල් ගුහාව ඇතුලේ පේන්නේ. ඉතින් අපිට මේ සීගිරිය කොහොමද කාශ්‍යප රජුගේ කාලේ ඊට කලිනෝයි ඊට පස්සේයි මේ සීගිරිය කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා පෙන්වන සාක්ෂි විශාල ප්‍රමාණයක් මේ සීගිරියේ තියෙනවා. ඒ නිසා ඔබ සීගිරියට ආවට පස්සේ මේවා ගැන දැනුවත් වෙලා මේ ඔක්කොම නරඹලා සමස්ත සීගිරිය තේරුම් ගන්නයි කියලා අපි ඊටාම සාදර සිතින් ආරාධනා කරනවා. ඔව් සර් අද අපේ වැඩසටහන නිමා වෙන්න ළඟ හින්දා දැන් අපි මේ ශිලා උද්‍යානයේ වුණත් ඔබට බොහොම සැකවින් ඊටාම දශම ගණනක් තමයි ඔබ වෙත ගෙන ආවේ. අපි ජල උද්‍යානයේ අවසන් කරා පළවෙනි කොටසෙන් අටපට්ටම් පොකුණ ගාවෙන් ඊට පස්සේ අපි ශිලා උද්‍යානයට පිවිසුණා. අපේ මේ 99 වෙනි වැඩසටහන අපි බලාපොරොත්තු වෙනවා 100 වෙනි වැඩසටහන සහ 101 වෙනි වැඩසටහන පුළුවන් තරම් සීගිරි පරිශ්‍රයේ තියෙන ඔබ නොදැකපු සමහරවිට ඔබ දැකලා තියෙන හැබැයි ඔබ නොදන්නා කාරණාත් එක්ක අන්ලිමිටඩ් හිස්ටරි වැඩසටහන ගෙන එන්න. ඉතින් බෙහෙවින්ම මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ඒකම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂකතුමාට විශේෂයෙන් අපේ මේ ස්ථාන භාර නිලධාරියා විදියට කටයුතු කරන උපුල්ට කරු මහත්තයාට සමීරට මේ ඔක්කොටම අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන ගමන් අපිට ඊතර ඉඳලා මේ වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහය දක්වන ඒ හිතවතටත් අපි ස්තුතිවන්ත වෙනවා. අපි කොච්චර ස්තුතිවන්ත වුණත් වැඩක් නැහැ. ඔබ ඉදිරියේදී සීගිරිය එනකොට ඔබට අපිත් එක්ක එන්නත් පුළුවන්. අපි මාසයකට සැරයක් මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග එනවා. ඒ විස්තර අපි ඔබට විටින් විට කියනවා. ඉතින් ඒ සියල්ල සමග සීගිරිය අලුත් ඇසකින් නරඹන්න එන්න කියලායි සර් අපිට මං හිතන්නේ කියන්න තියෙන්නේ. හැමදාම අපි කියන වගේ කෙලින් පාර සීගිරිය යන්න එපා. පොඩ්ඩක් හැරුණමත් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. එවනම් සර් අපි ලබන සතියේ 100 වෙනි වැඩසටහනෙන් සීගිරි පර්වතයේ පාමුලදී ආයේ හම් වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. අදත් අපේ වැඩසටහනට විශාල පිරිසක් දායක වුණා. අපේ ජනිත් සුපුරුදු විදිහට ඊළඟට ඩිල්න සත්සර අපේ හර්ෂ කුමාර තමයි සබ් ඉංජිනේරුවරයා එක්කම අපේ ඉංජිනේරු අංශයෙන් මිලින්ද ඇවිල්ලා හිටියා. ඉතින් මේ හැම කෙනා එක්කම අපි ලබන සතියේත් සීගිරියට එන බලාපොරොත්තුෙන් අපු සමුගන්නවා. මේ ලබන සතියේ එනන්ස මේ සොඳුරු බීමේ ඉඳලා ආයෙ හම්බෙමු. ආයිබන් සර්.